මම මේ sorry වඩියනේ ගිය සතියේ රෙකෝඩින් එක දැම්මේ නැහැ. ඒකට හේතුව තමයි ගිය සතියේ කවුරුත් ඔන්ලයින් ආපු නැති නිසා කවුරු හරි එහෙම ඔන්ලයින් එනවා නම් පොඩ්ඩක් මට කලින් කියන්න. එතකොට මම දාන්නම්. නැත්තම් මම කරන්නේ නැහැ. දැන් අද කිව්වා බාසුරු එහෙම එන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි මම දැම්මේ. ඔයාලා આવොත් ලේසි. නැත්තම් දැන් මේගොල්ලෝ බලන්නත් බෑ. අඩුපාඩු ටික බලා ගන්න විදියකුත් නැහැ. කරලා දෙන්නේ නැද්ද කියලා හොයා ගන්න විදියකුත් නැහැ. වදුනි හදුද හෝම්වර්ක් ටික. එහෙනම් අපි බලමු 10 වසරේ පළවෙනි පාඩමේ පළවෙනි ගණන් ටිකනේ. එතකොට අපේ පළවෙනි පාඩම ඉවර වෙනවා. සෙල්ලම් නැහැ නේද? 10 නේ. තාම මට නිකන් හිතෙන්නේ අර නිකන් 8 9 මූණ වල ටික වගේ මතක. ඕකේ නෙමෙයි දැන් ටිකක් 10 කොල්ලෙක් වගේ නිකන් වගකීමේ වැඩ කරා කොල්ල. දැන් කෙලි මයිලන්දාරියෝ ටිකක් ඉන්නේ ඔය. ඒ ඉලන්දාරි කියන එකේ තේරුම දන්නවනේ? ඉල්ලන් දැරියන් කියන එක බා. ගෑන් ළමයි ඉල්ලනවලු. ඉල්ලන් දැරියන් කියන එක තමයි ඉලන්දාරි කියන්නේ. එහෙම කියලා ඉල්ලන්නේ නැහැ බා. මම නිකන් කිව්වේ. ඒක ඉතින් රාජ්‍යලා තමයි ඔය කියන්නේ මම. ගෑන් ළමයිට නමක් කියනවා මම දැන් කියන්නේ. එකේ එකද කරන්න කිව්වේ එකේ දෙකද? එකේ 2යි එකේ 3යි. right. अब බලමු මේ ගණන් ටික කොහොමද කරන්න කියලා. අහන්නේ පළවෙනි ගාන ඉන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරන ගාන ඔන්ලයින් අය. ප්‍රවීනෝ ඕකේ නෙමෙයි මම දැන් ඔතනට ඇවිල්ලා දෙනවා හොඳ කුටියක්. right. හිමායා ඔයත් homework ටික දාන්න. මම බලන්නම් මේ WhatsApp වලට දාන්න right. දැන් මට ඔයාලගේ check කරන්න දෙයක් නැහැ. අවදුනේ homework හදුවද? අභ්‍යාස දෙකම. හරි එහෙනම් අපි බලමු homework ටික මෙන්න පළවෙනි ගාන. මේකේ අහනවා පරිමිතියනේ අහන්නේ. එහෙනම් පරිමිතිය වань ඉස්සෙල්ලා මොකද අපි කරන්න ඕනේ? ඡාප දිග හොයා ගන්නවා. එතකොට මේකේ ඡාප දිග කියද්දී අර උඩ අර්ධ වෘත්තාකාර කොටසක් තියෙන්නේ. ඒ කියන්නේ අංශක කොච්චරද මෙතන තියෙන්නේ? අංශක 180ක්. එහෙම නැත්නම් මෙතන රවුමෙන් කීය පංගුවක්ද තියෙන්නේ? 2කින් 1ක්. එහෙනම් අපි මුලින්ම මට ඕනි නම් එක දිගටම ගාන හදන්න පුළුවන්. ඒ කියන්නේ පරිමිතියත් හොයලා මේ ඡාප දිගත් හොයලා අර විස්කම්බ එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඡාප දිග හොයලා පරිමිතියට ඊට පස්සේ වෙනම එකතු කරන්නත් පුළුවන්. ඔයාලා කොහොමද කරේ? වෙන වෙනම. එහෙනම් අපි මුලින්ම ඡාප දිග හොයාගමු. ප්‍රවීන් මොකද සූත්‍ර කොල්ලෝ? 2πr මෙතන තියෙන වෘත්තයෙන් 2කින් 1ක්. එතකොට 2ට 2 කැපෙනවා 5 කියන්නේ 22 බෙදීම 7යි r වෙනුවට කීයද දාන්නේ? හිමාල කීයද දැම්මේ? r වෙනුවට 7. මේ 14 කියන්නේ මොකද්ද? විස්කම්බය. එතන මෙතන 7 දාන්න මේ ඔන්ලයින් යාළුවෝ ටික මට උත්තර ටක් ගාලා මැසේජ් කරන්න මේකේ උත්තරේ. එතකොට 5r 2ට 2 කැපෙනවා ඉතුරු වෙනවා කීයද? 22. එහෙනම් මට ඕනි පරිමිතිය බලන්න අනුජ මොකද කරන්න ඕනි? කොල්ලෝ පරිමිතිය බලන්න. මෙයා දැන් 22යිනේ. එහෙනම් 22ට 14ක් එකතු කරනවා උත්තර එනවා 36 සෙන්ටිමීටර්. හරි අය හරි දාගමු. මට ඔයාලා ඔන්ලයින් අය උත්තර දැම්මේ නෑ. හරිනේ? ඔන්න ඔහමයි එන්නේ. කාගේද මේ 36 ආපු අය? right. ඔය දෙන්නා මොකද උනේ රවින්දු? ආවේ නැද්ද? උත්තරේ වැරදි. ඔයාගේ? කිරුණා? වැරදි. මොකද වෙලා තිබ්බේ? 14 දාලා. එහෙනම් වත් එහෙමද? අඩේ 14 කියන්නේ බා විස්කම්බය. ඒතකොට අරේ කියන්නේ ඕකේ මෙන්න මේ මැද ඉඳන් දාන දුර. ඒ කියන්නේ 14 කොච්චරද? 14
භාගයක් 14න් භාගයක් ඒ කියන්නේ 7 7 දාන්න. පටල ගන්න එපා ඒව අරදුනොත් එහෙම අපරාධෙනේ. right. ඊළඟ දෙවෙනි එකේ උත්තර දාන්න. ඔයාලට කීයද ආවේ දෙවෙනි එකේ උත්තර? 50. 50 right. බලමු 50 එනවද කියලා. නිකම්ම 50 දාන්න එපා. දැන් 50 නැති කට්ටිය. right. පූජානි මෙතන වෘත්තෙන් කීයෙන් පංගුවක්ද තියෙන්නේ? වෘත්තෙන් කීයෙන් පංගුවක්ද කියලා අහන්නේ කෙල්ල කීයද? 4න් 1. එහෙනම් අපි ඉස්සලා මෙන්න මෙයා හොයාගමු ඡාප දිග. මොකද්ද සූත්‍රය? 2πr ගුණ කිරීම 4න් 1 අනුජ 2πr ගුණ කිරීම 4න් 1 ඕනනම් 4න් 1 මුලට දාන්නත් පුළුවන්. r පල්ලයට එල කමන්නේ ඔය. දැන් 2ට 1යි 4ට 2 ඒවා 2යි 5 වෙනුවට දානවා 22 බෙදීම 7 මෙත්සරණි අරේ කීයද කියලා මේකේ 14යි අරේ 14යි ඒ කියන්නේ මෙන්න කේන්ද්‍රය එතනින් නම් තියෙන දුර තමයි දීලා තියෙන්නේ 14යි පැත්තක ඉන්නවා 2න් 1 එතකොට අපිට මේක කපන්න පුළුවන් 7ට 1යි 14ට 2යි ඔය දෙකට යට දෙක ආය කපලා දානවා කවුද ඉතුරු වෙන්නේ 22 දැන් කොහොමද මනෝලි පරිමිතිය හොයන්නේ මේකේ 14 ඒවා දෙකකුයි 22යි එකතු කරන හේතුව මෙයා 22යි පල්ලෙයා 14 නම් මෙන්න මෙයා 14යි ඔය තුන එකතු කරනවා. එතකොට 14යි 14යි 22යි එකතු වුණාම වෙනවා සෙන්ටිමීටර් 50. එක්කගෙද හරි? හිතට අවංක මත උස්සන්න. very good. ඒක න ඔක්කොගෙම හරි අනුජ වැරදුනාද ඒක? වගේ. අනුජ හරි හොඳයි. අනුජ මොකද උනේ? වැරද්ද මොකද්ද? අයගොල්ලෝ මේ වැරද්ද කියන්නේ චුට්ටක්. මේ අනුපාත හදාගන්න. වරුපත් කරගන්න. එහෙම අනුපාඩු තියෙනවා නම් කියන්නේ නැහැ. දැන් අර අතන මේ එකතු කරන එක මේ අනුජ සූත්‍රයක් දාලා තියෙන මොකද 2r කියලා. ඒ කියන්නේ ඔයා එකටමද හෙව්වේ? එකටමද? එහෙනම් එන්න ඕනේ කොල්ලෝ 4n 1යි 2πr එකතු කිරීම වෙනම තමයි 2r එන්න ඕනේ. ඒ කියන්නේ 14 ඒවා දෙක වෙනම ඔයා ඒක අස්සේ විංගවලා. මේක හදාගන්න නැත්නම් අපරාධෙනේ. right තුන්වෙනි ගාන මේ බලන්න තුන්වෙනි ගාන තුන්වෙනි ගානේ උත්තර දාන්න ඔන්ලයින් ඉන්න කට්ටිය මට දැන්ට දාලා තියෙනවා උත්තර එක්කෙනෙක් වාසු විතරයි දාලා තියෙන්නේ එයා කියනවා 64 කියලා ඔයාලට කීයද ආවේ 64 හරි සමාධි ආවේ නැහැ ආවේ කිසුමුත් කියනවා 64 කියලා right එතකොට සමාධි මෙතන වෘත්තෙන් කීයෙන් පංගුවක්ද තියෙන්නේ කීයද 6න් එකක් නේ ඕනනම් මෙතන මට දාන්න පුළුවන් 360න් θ වෙනුවට 60 එතකොට බිඳුවට බිඳුව කැපෙනවා 6ට 1යි 36ට 6යි ඒ කියන්නේ 6න් 1 එකපාරට මතක නම් 60 આવොත් 6න් 1 එනවා කියලා ඒක දාන්න ලේසිනේ ආය අතන සුළු කරන්න වෙලා යනවනේ එහෙනම් චාප දිග හොයමු 6න් 1 ගුණ කිරීම 2πr කොහොමද සමාධියක සුළු කරන්නේ එතකොට 5 වෙනුවට r අරේ 21යි කොහොමද කපන්නේ 7ට 1යි 27ට 3යි 3ට 1යි 6ට 2යි මෙයාට මෙයා කපුණාම ඉතුරු වෙන්නේ 22 හරිද පූජානේ 22 එතකොට මේකලා කොහොමද පරිමිතිය හොයන්නේ මෙයා 22යි උඩ එක්කෙනා 21යි යට එක්කෙනාත් 21යි එහෙනම් ඔය ටික එකතු කරන්න උත්තර එනවා 64
4. right 64 හරිද ප්‍රවීන් අනුජ ඒක මොකද ඒක හරි සසින්දු ප්‍රවින්දු yes එකපාර කිහම්බ ඉන්න ගාන ඊළඟට බහදලා අදන්න දීලා එන්න ඔය මෙතන දෙන්න කිව්වා ඉතල පුඩේ දෙන්න කිව්වා right ඊළඟ ගානේ උත්තරේ දාන්න බලන්න ඔන්ලයින් ඉන්න කට්ටියට බාසුරු දාලා තියෙනවා බලමු ඔයාලගේ උත්තර ඒක උත්තරේ එනවා කියන්නේ 38.44යි එහෙම නැත්නම් 38.9න් 4 අපි මේවා දශම කරමු ඒක පුළුවන් නේ ඉතින් හොඳ වැඩි දෙපැත්තෙන් උදව් ගන්නවා ඉතින් කපනකොට කියන්න බෑ ඒක හය එකක් හරි කියලා භාග වලින් කියන්නත් පුළුවන් දශම වලින් කියන්නත් පුළුවන් right මෙන්න ගාන right සසින්දි මෙතන කොහමද දාන්නේ දෝනේ චාපදිග හොයන්නේ කොහමද හරි 9න් 5 එහෙම නැත්නම් අර 360න් දානවා නම් දාන්න වෙන්නේ 360න් 200 ගුණ කිරීම 25r right ඔයාලා මෙහෙම දැම්මද හරි ඊට පස්සේ සුළු කරමු right ඊට පස්සේ සුළු කරමු මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා 20යි 36යි බෙදන්න පුළුවන් ලොකු මිලක්කම කීයද 4ෙන් පුළුවන් එතකොට 20ට 4 ගොඩවල් 5යි 36ට 4 ගොඩවල් 9යි එතකොට පූජානි ඉන්නේ කීයද උඩ 9 5 හරි 2 5 වෙනුවට 22 බෙදීම 7 r අරය r කීයද 7යි r කීයද 7යි පිටිපස්සේ 3 දෙනාට මං එන්නම් ඈ දෙනවා 3 දෙනාටම ගහපු එකටත් දෙනවා මම දැක්කා ඔක්කොම මේ 7ට මේ 7 කැපෙනවා එතකොට 5 අරක් 2 10යි 10 වරක් 22 220යි ඒක බෙදෙනවා කියනද 9 එහෙනම් 220 දීර්ඝ බෙදීමෙන් බෙදන්න 9 වරක් 2 18යි ඉතුරු 4යි 40 කියන්නේ 9 වරක් 4 36යි ආයෙත් 4යි පිටින් බිඳුවක් ගන්න 40ට 4යි. කොහොම නේද එන්නේ? දශම ස්ථාන දෙකකට බෙදන්න. එහෙම නැත්නම් උත්තරේ ලියන්නේ 24යි 9න් 4. ඔය දෙකම හරිය. ඔය දෙකම හරි. එතකොට මෙතන එනවා 24.4යි 4. ඊළඟට මොකද කරන්න ඕනේ දෝනි? අවසන්. පරිමිතිය බලන්න. මේක දෙකතු කරනවා 14ක්. ඒ කියන්නේ 7 ඒවා 2ක්. එතකොට 7යි 7යි 14 එකතු වුණාම වෙනවා 38.4යි 4ක්. right. හදාගන්න බැරි වුණාය. ඉක්මනට හදාගන්න. ඔකේ අපගේ. දැන් සෙට්. ඔව් කියන්න. කියන්න මොකද ගැටලුව ඔයාලගේ? ඔයාලා කොහොම මට WhatsApp කරලා නැහැ නේ උත්තර දැන් තමයි ෆෝන් එක ආවේ දැන් දාන්න කියලා කිව්වා උඹලා ටික අල්ල ගන්න ඕනේ මොනක් කොල්ල එක එකක්වත් දාලා නැහැ දැන් එක්කෙනෙක් නම් ගෙදර කවුරුත් නැහැ කොහොම යාමට පස්සේ දාන්න බාසුරු ඊළඟට ආවේ නැති කට්ටිය හිටියා කිව්වා කවුද ආවේ නැත්තේ මල්ෂානි ආවේ නැහැ කිව්වා
තිසුම් ආවෙත් නැද්ද? ඉසුරු ආවෙන. ඉසුරු. right. මේ සතිය නා දාන්නම් රෙකෝඩ් එක. ඉසුරු ඔය ටික හදාගමු. හරි? ඊළඟ ගානට යමු. හදා ගන්න බැරි වුණා නම් ස්ක්‍රීන්ෂොට් එකක් අහගන්න. ඔයාලා නෙමෙයි මේක. ඔයාලා හරිනේ? අපි කොල්ල ටික හරිද පිටිපස්සේ? right. ඊළඟට අපි දෙවෙනි ගාන මම කරන්න කිව්වද? නැද්ද? ආයි කරන්න කිව්වේ කීයද? right. මෙන්න මේක. right. මෙන්න මේ ගාන අපි කරන්න යන්නේ මේකේ අහනවා පරිමිතිය. මේකේ පරිමිතිය හොයන්න කොටස් කීයක් තියෙනවද කියන්නකෝ. කොටස් කීයක් එකතු කරන්න ඕනද පරිමිතියට? කියන්න. කොටස් ඉක්මනට 4ක්ද 5ක්ද? 5යි නේද? 4යි. උඩ 18යි නම් මෙන්න මේ කොටස 18යි. තව හොයා ගන්න ඕනේ කවුද මෙච්චරනේ? මෙන්න මේ ඡාප දිග. right. කොහොමද උන් ඡාප දිග හොයන්නේ? 25r ගුණ කිරීම කීයද? 360න් මේ කෝණේ කීයද? 180 දැම්මත් හරි. එහෙම නැත්නම් දාන්න පුළුවන් ලේසියෙන් කීයද? 2න් 1 ගුණ කිරීම 25r. හරිද ප්‍රවීන්? 2න් 1 ගුණ කිරීම 25r. එතකොට මේ දෙකට මේ දෙක කැපෙනවා. ඉතුරු වෙන්නේ 5r. 5 වෙනුවට 22 බෙදීම 7 දානවා. අනුජ කීයද කොල්ලෝ අරය? අනිත් එක කියන්න බා. මේක අරය. පොඩ්ඩක් දුක ඉලක්කම් පේන්නේ නැහැ. කීයද අරය? කීයද පාස් කියනවා. කීයද අරය? 14 කියන්නේ උත්තේ 14 කියන්නේ කොල්ල නිෂ්කම්භය. කොන් එහා මුල්ලේ ඉඳන් මෙහා මුල්ලට අරේ කියන්නේ මැද ඉඳන් තියෙන දුර කීයද? 7යි. අර දෙවෙනි සැරේ 7 කෝ ඒක ඇහුනේ. right 7යි. එතකොට 7ට 7 කැපෙනවා උත්තරේ එනවා 22යි. right එතකොට මෙන්න මේ කෑල්ල 22යි. එහෙනම් පරිමිතිය ඔය සෙට් එක මොකද කරන්නේ? එකතු කරනවා උත්තරේ කියනවා තිසුමුයි බාසුරුයි. ඔයාලා කියන්නේ කීයද? 72. එහෙනම් පරිමිතියට එකතු කරනවා 18කුයි තවත් 18කුයි ඉස්සරහා තියෙන 14යි මේ හරියක් දාන්න 3යි මෙන්න මේ වක්‍ර කොටස අර මැද කඩිර එකතු කරන්නේ නැහැ උත්තර එනවා කීයද 72යි right හදා ගන්නකො ඕක රූපයෙන් දනම් හදා ගන්න පුළුවන් සමහර කඩේ රූපෙත් නැහැ මොනවත් නැහැ ඉක්මනට හදා ගන්න හරි දැන් ආති ඇති දැන් බලමු දැන් ඒතකොට ඉමාක දැන් ටිකක් වෙලා නිකන් හිටියා නේ ඔන්ලයින් බලහල්ල පටන් ගත්ත කලින් දාලා තිබ්බනේ ටවුන් ගියාට අපි ක්ලාස් එක නතර කරන්න පුළුවන් right අපි ඊළඟ ගානේ බලමු right අපි දැන් යනවා මේකේ අපි දැන් කතා කරන්නේ අභ්‍යාස මාලාවේ ඊළඟ ගාන
අපි ඔන්න ක්ලාස් එකට අද අලුත් යාළුවෙකුත් වෙනවා. ඔයාලා දන්නවද දන්නේ නැහැ. right මේකේ උත්තරේ කීයද ආවේ ප්‍රවීන්? හදුවද? මේක හදපු අයත් උස්සන්නකෝ. right කීයද ආවේ? මේ ගානේ උත්තරේ හරි දැන් මේ බලන්න ඔක්කෙලට සද්ද නතර කරා දැන් මේකේ අපි හොයාගන්න ඕනේ ඉස්සර වෙලාම සසිතු මොකද්ද හොයාගන්න ඕනේ චාප දිග මෙන්න මේ චාප දිග හොයාගන්න ඕනේ එතකොට සසිතු එතන චාප දිග හොයන්න වෘත්තේ කොච්චරද තියෙන්නේ මේ ටික වෘත්තේ භාගයක් එහෙනම් මොකද්ද සූත්‍රේ භාගය ගුණ කිරීම 2πr මෙයාට මෙයා කැපෙනවා 5 වෙනුවට දානවා 22 බෙදීම 7 ඉමල්කා මේකේ අරේ කීයද බලන්න රූප සටහන දිහා බලන්න අරේ මේ දීලා තියෙන 7 කියන්නේ මොකද්ද විස්කම්භය අරේ කියන්නේ මේකෙන් භාගයක් එතකොට දාන්නේ කීයද 3.5 හැබැයි මම කිව්වා 3.5 වෙනුවට වෙන ඉලක්කමක් දාන්න කියලා මොකද්ද 7 බෙදීම 2 අන්න ඒක දාන්න එතකොට ලේසි එහෙනම් r වෙනුවට දානවා මොකද්ද 7 බෙදීම 2 දැන් ඉතින් කපමු 2ට 1යි 11යි 7ට 7 කැපුණාම ඉතුරු වෙන්නේ කවුද ඉතුරු වෙන්නේ 11 එහෙනම් චාප දිග කීයද 11යි ඒ කියන්නේ මේ යට කෑල්ල කීයද 11යි මෙයා කීයද 4යි එහෙනම් මේ හරියට දාන කෑල්ලත් 4ක් වෙනවා හේතුව පාද දෙක සමාන නිසා එහෙනම් පරිමිතිය බලන්න මොකද කරන්න ඕනි ඔන්න ඔය 11ට 4 ඒවා දෙකක් එකතු කරනවා උත්තර එනවා 19යි සෙන්ටිමීටර් හරි දාගන්න අනිත් කට ඉක්මනට හදාගන්න very good හදපු කට්ටිය ගොඩක් හොඳයි ඒ කියන්නේ හදලා තිබ්බේ මෙතන 3යි අතන 4යි 7 දෙනයි හදලා තිබ්බේ ඔන්ලයින් දෙන්නෙක් හදලා තිබ්බා තිසුමුයි බාසුරුයි ඉසුරු ආවේ නෑනේ මල්ෂානි ආවෙත් නෑ කිව්වා හිමායා ගිය සතිය ආව නේද ආවේ නේද මම පොඩ බලන්න කි හිමායා ගිය සතිය ඇවිල්ලා නෑනේ right මේක හරි නේද ඊළඟ උත්තරේ බලමු ඊළඟ ගාන බලමු මොකද්ද ගාන කියලා ඒකේ උත්තරේ දාන්න බලන්න මට මේ උත්තරයක් දුන්නා ඉන්න මම ගාන දාලා උත්තර ටික පොඩ්ඩක් බලන්න එන්නම් ඔයාලා ගාවට ඊළඟට දුන්නේ දෙවෙනි ගානද තුන්වෙනි එක මෙන්න මේක ඔය දැන් පරක් වෙලා කෑ ගන්නෑ ටවුන් උත් ගිහිල්ලා රවුන්ඩ් ගාලා රයිට් මේක උත්තරේ කවුද හදුවේ අනිත් කවුරු try කරන්නේ දහට ඒවා තුනක් තියෙනවා ආයෙ තියෙනවා 14.3 දෙකක් තියෙනවා 18 ඒවා තුනක් තියෙනවා 14.3 ඒවා දෙකක් තියෙනවා බාසුරු 7යි ගානක් කියනවා කොල්ලෝ
මට අන්තිමේකේ උත්තරේ දාන්නකෝ බාසුරු ඡාප දිග. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඔන්න බලා ගන්න. ප්‍රවීන් ගන්න බලමු. පැත්තක දිග සෙන්ටිමීටර් 7ක් වූ සමපාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ මොකද්ද? පාද තුන සමාන. එහෙනම් එක කෝණයක් කීයක් වෙනවද? නිකන් මං අහන්නේ. එක කෝණයක් 60යි. පාද තුන සමාන නම් කෝණ තුන සමානයි. එක කෝණයක් 60යි. එහෙනම් මෙතන කෝණේ අංශ කීයක් වෙනවද? 60ක් වෙනවා. ඒ කියන්නේ වෘත්තයෙන් කොච්චරද ඔය තියෙන්නේ? 6න් පංගුවක්. අහනවා එහි පාදයක දිගට සමාන අරයකින් යුත්. ඒ කියන්නේ අරය 7ම තමයි. අරයත් 7. අරයකින් යුත් කේන්ද්‍රික ඛණ්ඩයක් नु තියෙන්නේ. කේන්ද්‍රික ඛණ්ඩ කියන්නේ චීස් කෑල්ල වගේ එකක්. අහනවා ඡාප දිග. රයිට් එහෙනම් පළවෙනි කොටසෙන් අහන්නේ මොකද්ද? ඡාප දිග. මොකද්ද හොයන සූත්‍රය? වෘත්තෙන් කීයම් පංගුවද තියෙන්නේ? 360න් 60ක්. එහෙම නැත්නම් 6න් 1ක්. අපි දාමු එහෙනම් 6න් 1 ගුණ කිරීම 2πr. 6න් 1 ආවේ කොහොමද? මෙතන තියෙන්නේ 360න් කොච්චරක්ද? 60ක්. ඔක සුළු කරොත් එන්නේ 6න් 1. right? දැන් අපි මේක ඉතින් ඔය ගැටලුවක් තියෙනවද මේක? මම අහන්නේ මේ ඡාප දිග හොයන්නේ මෙන්න මේක ඇල්ල. ඔකනේ ඡාප දිග කියන්නේ. මේ මැද ඉර නැහැ කියලා හිතා ගන්න ඔයාලා. දැනට. මැද ඉර නැත්තම් ඔතන තියෙන රූප සටහන මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඕම් ඔහොම එකක් තියෙනවා. මෙයා 60යි. දැන් මම හොයන්න යන්නේ එතකොට ඡාප දිග අරය 7. හරි? මේක කපන්න පුළුවන් 2ට 1යි 6ට 3යි. එතකොට ඉස්සරහා ඉතුරු වෙනවා 3න් 1 ගුණ කිරීම 5 වෙනුවට කීයද දාන්නේ අපි? 22 බෙදීම 7 r වෙනුවට අරය පස්සේ ගමු අරය කීයද අරය කියලාක බය නැතුව 7යි අරය 7යි ගානේ කියන්නේ මේ පාදයක දිගට සමාන අරයක්. එතකොට පාදයක දිග 7යි නම් අරයක් කීයද? 7යි. එහෙමද? එතකොට 7ට 7 කැපෙනවා උත්තරේ එනවා 22 බෙදීම 3. ඕක දශම කරත් උත්තරේ 7.3යි 3නේ. right? ඔන්න ඔය කෑල්ල ඔහොම එනවා. කාටද ඕකාවි කියන්නකෝ? අඩේ දෙන්නටයි ඇවිල්ලා තියෙන්නේ. අපි ඔන්ලයින් ඉන්න කට්ටිය මම දැක එක්කෙනෙකුට ඇවිල්ලා තිබ්බා. බාසුරු හරියව දශම කරොත් 7.3යි 3. ඒතර මුළු පන්තියෙම මේක හදාගන්න පුළුවන් කියලා දෙටි 3 දෙනයි. හදාගන්න ඉක්මනට. අයියෝ. දැන් කල්පනා කරලා ඊළඟ එක කරන්නකෝ. ඊළඟ එක කියන්නේ අඳුරු කරපු කොටස. එහෙනම් ඔය දෙන්නගේ විතරයි හරි අපි ඔක්කොගේම හරි. බාසුරුගේ හරි. ඒ විස්තර මාරු කරලා සමපාද ත්‍රිකෝණයක් නම් එක කෝණයක් 60ක් කියනවා නම් ඒක ලැබිලා සාමාන්‍යයි. කොමන්ට් එක ඒ දෙන්න වැඩ හොඳයි. අනිත් එක මෙතන ප්‍රශ්නයක් තියෙනවා කෝණේ දීලා නැහැ 60ක් කියලා ගත්තේ කොහොමද කියලා. මේක කියනවා සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක් කියන්නේ කෙල්ලේ පාද තුන සමානයි, කෝණ තුන සමානයි. කෝණ තුන එකතු 180යි නේ. එහෙනම් එකක් 60යි. 180 තුනෙන් බෙදෙනවා. ඔයාලා ඒකින්ද තමයි ගොඩක් බය වෙන්නේ නැත්තේ. කෝණේ දාලා නැහැනේ. අනික ඔයාලා දැම්මේ 7 බෙදීම දෙකනේ. ඉතින් කෙල්ලේ මෙතන කියනවනේ අරය පාදයක දිගට සමානයි කියලා. මේ සිංහලත් බැරිද කොහෙද? මේ කතන්දරයක් කියන මේ තියෙන්නේ. එහි පාදයක දිගට සමාන අරයක්. එතකොට පාදයක දිග 7යි කියලා කියනවා නම් අරයත් 7යි. right. ඊළඟට අපෙන් අහන පරිමිතිය කාගේ පරිමිතියද අහන්නේ බලන්න. අඳුරු කළ පරිමිතිය. අඳුරු කරපු කොටස.
අඳුරු කරපු කොටස කෑලි කීයක් තියෙනවද අඳුරු කොටස අඳුරු කරපු කොටසට මේ මෙන්න මේ කෑල්ලනේ අඳුරු කරලා තියෙන්නේ. ඕකට තියෙනවා චාප දිගකුයි ආය මෙන්න මේමයි කෑල්ලනේ තියෙන්නේ. නොවයි කෑල්ල අඳුරු කරලා තියෙන්නේ. ඒතර චාප දිග හොයාගත්තා කීයද අපි? 7.3 මේ පාදය කීයද? ත්‍රිකෝණේ පාදයක් කීයද? 7යි. එහෙනම් ওই දෙක මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. එහෙනම් අඳුරු කළ පරිමිතිය බලන්න 7ට එකතු කරනවා 7.3ක් උත්තරේ 14.3. ඔකයි උත්තරේ. හදාගන්න. ඉන්න. දෙන්නේ මට දෙකද? right ඉවරද හරිද මනෝලියා හරි හදුවා right ඊළඟට මොකක්ද දුන්නේ තව එක ගානක් දුන්නානේ right ඊළඟ ගාන බලමු මේක ටිකක් හොඳ සුපිරි මට්ටමේ ගානක් අපි බලමු මේ ගාන ඊළඟ ගාන 4 වෙනි ගාන විතරනේ දුන්නේ අපි 5 ඇදුවානේ හරියට මේ අද මන් ටිකක් ගෙදර ඉන්නේ හින්දා මම කලින් පටන් ගත්තේ. ක්ලාස් මුකුත් නැහැ නේ. ඉස්කෝලෙත් නැහැ. මාත් ඔය නිකන් හිටියවා අවස් උදේවරු නම් සිට් එකක් තිබ්බා. right. මෙන්න ඊළඟ එක පොඩ්ඩක් බලන්න. මේ ගාන අනුජ අපි බලමු කොහොමද කරන්න කියලා. මේක කියනවා රූපේ දැක්වෙන්නේ ABED. ABED හොයාගන්න. ඔන්න ABED කියන්නේ මෙන්න ABED. මෙන්න මේ කෑල්ල. right. ABED මේ ටික මේ තියෙන්නේ මෙන්න මේ ලොකු මේ වෘත්තෙන් කීය පංගුවක්ද තියෙන්නේ මෙතන 4න් 1ක් මම ඔයාලට ඒක highlight කරලා පෙන්නන්නම් මෙන්න මේ රතු පාටින් highlight කරන කොටස ගැන තමයි ඔය කියන්නේ ABED මෙන්න මේක වෘත්තෙන් කීය පංගුවක්ද තියෙන්නේ ඔතන 4න් 1ක් ඊළඟට කියනවා CDFB CDFB කියන්නේ මම ඒක වෙන පාටින්කින් highlight කරන්නම් මෙන්න මේ කොළ පාටින් highlight කරන කොටස. එතනත් වෘත්තයක කීයෙන් පංගුවද තියෙන්නේ? 4න් 1ක්. AB දීලා තියෙනවා. AB කියන්නේ මොකක්ද? එහෙනම් වෘත්තයේ. වෘත්තයේ අරය අපෙන් අහනවා අඳුරු කරලා තියෙන කොටසේ පරිමිතිය. එතකොට මේ අඳුරු කරලා තියෙන කොටස බැලුවොත් එහෙම ඔයාලට ඒක පැහැදිලිව පේනවනේ. අඳුරු කරලා තියෙන්නේ මෙන්න මේ මැද කොටස. මෙන්න මේ කහ පාටින් පාට කරපු ටික. හරි? ඔය ටික. එතකොට ඔය කොටස සමන්විත වෙලා තියෙන්නේ ඡාප කෑලි කීයකින්ද? දෙකකින්. එහෙනම් අපි එක ඡාප කෑල්ලක් හොයාගත්තා නම් හරි. අනිත් එකත් ඒ ගානමනේ. එහෙනම් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ විදිහට අර ABED කියන එක ඔන්නෝම ගන්න පුළුවන්. ABED මෙතන කෝණේ අංශක 90යි AB දිග කීයද 10යි 0.5යි එහෙනම් මට බැරිද මේකේ ඡාප දිග හොයාගන්න පුළුවන් එතකොට ඡාප දිග හොයාගත්තොත් අපිට එනවා මෙන්න මේ රතු පාටින් දාලා තියෙන කොටස ඒ කොටසම තමයි ප්‍රවීන් කොයි ටිකද අර උඩ කොළ පාටින් දාලා තියෙන මෙන්න මේ ඡාප කොටස ඊට පස්සේ ඔය දෙක මොකද කරන්නේ එකතු කරනවා එතකොට දෙන්නගෙම වෙන වෙනම හොයන්න වෙයිද හොයන්න ඕනද නෑ දෙන්නගේ වෙන වෙනම හොයන්න ඕනේ එකෙක්ගේ හොයාගත්තා නම් ඇති තේරෙනවද කරන විදිය එතකොට මෙතන තියෙන්නේ වෘත්තෙන් කීයෙන් පංගුවක්ද 4න් 1ක් එතකොට ඒ වගේ අර ඡාප කෑලි දෙකක් තමයි එකතු වෙලා තියෙන්නේ එතකොට තමයි අඳුරු කරපු කොටස වට වෙන්නේ ඒ ටික එහෙනම් මම කරන්න යන්නේ අඳුරු කරපු එක කෑල්ලක් හොයාගන්න හොයාගෙන ඒක වැඩි කරනවා දෙකකින් ඒ වගේ ඒවා දෙකක් නේ තියෙන්නේ ඉතින් ගානේ දීලා තියෙනවා අරය 10.5යි කියලා
මේ AB 10.5යි. එතකොට R වෙනුවට අපි 10.5 දාන්න ආවොත් මම කිව්වා මොකද්ද දාන්න කියලාද කිව්වේ. very good. ආන් ඒකටයි ඔයා කියලා දුන්නා. 21 බෙදීම 2. 21 බෙදීම 2 දාන්න ඕන. right? එහෙනම් අපි හොයමු චාප දිග. චාප දිග. right? කොහොමද හොයන්නේ ප්‍රවීන්? මොකද්ද සූත්‍රය? ප්‍රවීන් සූත්‍රයේ අංගවල චාප දිග හොයන්නේ. මේ චාප දිග 25R ඒ කොහොමද එනවනේ? මං අහන ඉස්සරහට එන ඉලක්කම 4 එන්නේ. එහෙනම් අපි මේක සුළු කරමු 2ට 1යි 4ට 2 ඒවා 2යි. එතකොට එතන ඉතුරු වෙනවා 2න් 1 ගුණ කිරීම 5 වෙනුවට 22 බෙදීම 7 R වෙනුවට කීයද දාන්නේ? 21 බෙදීම 2 10.5 වෙනුවට දාන්න 21 බෙදීම 2. අන්න එක පුරුදු වෙන්න. 10.5 වෙනුවට දාන්න 21 බෙදීම 2. ඊළඟට 3.5 වෙනුවට දාන්න 7 බෙදීම 2. දැන් කපමු. මේ දෙකට මේ 22 කැපෙනවා 11යි 7ට 1යි 3යි 11 සර 3 33යි. ඒක බෙදෙනවා කීයෙන්ද? 2කින්. උත්තර එනවා 16.5. එහෙනම් අඳුරු කරපු වර්ගඵල අඳුරු කරපු පරිමිතිය බලන්න මොකද කරන්න ඕනේ? ඕක වැඩි කරනවා 2කින්. 16.5 වැඩි කිරීම 2 එකතු කරත් ඒකමයි. උත්තර එනවා 33. කාට 33 ආවේ? very good. 1යි 2යි 3යි 4 දෙනෙක් ඉන්නවා. හරි. දැන් නෑ දැන් දාවේ. right. good. 5ක් ඉන්නවා online කට්ටිය. නෑ නේ. අනික කට ඉක්මනට අදාගමු. very good. 5 වෙනවා. right. එහෙනම් හරි නේද? right හදන්න. මේක තව ගණන් ටික ලබන සතිය හදමු. තව ගණන් දෙකක් තියෙනවනේ ඉතුරු වෙලා අර මං කිව්වේ හදලා නැති වගන්ති ගණන් ටික. ඒ දෙක දෙන්නම්. ආයෙ මොකක්ද දුන්නේ? එච්චරයි. 33 16.5 දෙකක් එකතු කරන්න ඕනේ. ඔයා මොකද ඊ කරලා තියෙන්නේ? මාරු වෙනස් කිරීමනේ. එතන 33 ඉන්නේ. 5යි 5 එකතු තුන හරි. right good. හරිනේ. එහෙනම් අපි යනවා ඊළඟ මාතෘකාවට. ඔන්න 10 වසරේ අපි පාඩම් 32කින් එකක් යන්තම් ඉවර කරනවා. ඊළඟට අපි යනවා ඔය එක ඉවරුනාම තියෙන්නේ දෙවෙනි පාඩම. right? වර්ග මූලය පාඩම. මේකෙදි මම අර කලින් පාඩමේ මේ අපි දැන් කතා කරන පාඩමේ මතක තියාගන්න ලකුණු 10ක ගානකුයි කෙටි ප්‍රශ්නකුයි එනවා. ඒ කියන්නේ ලකුණු 12ක්. හරි? ඔය ලකුණු 12 කියන්නේ 200න් ඈ. ඔව් 200න් 12ක් ගන්න පුළුවන්. ඇයි මම දැන් මෙතනින් ඉඳන් මතක තියාගන්න ඔයාලට ලකුණු හම්බෙන්නේ 200න්. ඒක ඊට පස්සේ මොකද වෙන්නේ? දෙකෙන් බෙදෙනවා. ඒතර ලකුණු අහනකොට මට කියන්න ඕනේ දෙකෙන් බෙදුවට පස්සේ ඈ. කියන්න එපා. ලකුණු 72යි. හැබැයි දෙකෙන් බෙදන්න කලින් කියලා කියන්න එපා. හරි ඒක නිසා මතක තියාගන්න
200කින් තමයි දැන් ලකුණු ගන්න යන්නේ අපි. එතකොට මේ 200න් ඔන්න ලකුණු 12ක් ගන්න පුළුවන් පාඩමක් තමයි කරේ. අද 7. මෙච්චර මේ තියෙන්නේ ආන. දැන් ඔයා මෙහි ලොකු දෙයක් කියලා දාලා මේ කිඩියොත් එම් ගෙදර දාන හැරිට දෙන්න බෑ කියලා. රයිට් එහෙනම් ලියා ගමු මාතෘකාව ඊළඟ පාඩම මොකද්ද පාඩම? වර්ගමූලය. ලියාගන්න මාතෘකාව වර්ගමූලය. හැබැයි කොච්චර කරත් මේකෙන් හම්බෙන්නේ ලකුණු දෙකයි. ඔව් ඇත්තටම ලකුණු දෙකයි හම්බෙන්නේ මේ පාඩමේ. ඒකෙත් එන්නේ කෙටි ප්‍රශ්නයක්. ඒ කෙටි ප්‍රශ්නේ ඔයාලගේ O level විභාගෙට යනකම් වෙනවා. right? O level විභාගෙට යනකම් වෙනවා වර්ගමූලයෙන් කෙටි ප්‍රශ්නයක්. කරන්න දෙයක් නැහැ ඉතින්. මේකට මේ පීරියඩ් දවසක් දෙකක් කියයි ලකුණු දෙක ගන්න. හරි. දැන් මේ බලන්න. ඔයාලට මතකද සමචතුරස්‍ර සංඛ්‍යා? ප්‍රවීන් සමචතුරස්‍ර සංඛ්‍යා මතකද? මතකද? මොනවද? ඔකට සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියනවා වර්ග සංඛ්‍යා කියලා කියනවා. මොනවද එන්නේ? 1 4 9 ඊළඟ එක 16 25 36 40 9 8 වරක් 8 64යි 9 වරක් 9 81යි 10 වරක් 10 100යි 11 වරක් 11 121යි 12 වරක් 12 147. ඕවට අපි කියන්නේ මොන සංඛ්‍යාවද? සමචතුරස්‍ර සංඛ්‍යා. එහෙම නැත්නම් අපි දැන් 10 වසරේ ඉඳන් නම වෙනස් කරනවා මොකක් කියලාද කියන්නේ? වර්ග සංඛ්‍යා. එතකොට මේක එන්නේ පළවෙනි එක කියන එක එන්නේ එකේ වර්ගය. ඒ කියන්නේ එක් වරක් එක. එතකොට මෙයා එන්නේ දෙකේ වර්ගය. මෙයා තුනේ වර්ගය. ওই විදියට ඇවිල්ලා මේ අන්තිම එක්කෙනා කවුද? 12ේ වර්ගය. අපි සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕනේ 10 වසරට යනකොට 400ට යනකම් සංඛ්‍යා ටික. ගොඩක් නෑ තව ටිකයි තියෙන්නේ. 13ේ වර්ගය කියලා කියන්නේ 169. හරි 13 වරක් 13 කීයද? 169. ඒක පොඩ කටට හුරු කරගන්න. ඒක ලේසි. ඊට පස්සේ 14 වර්ගය කියන්නේ ওই ඉලක්කම් දෙක මාරු කරනවා. එතකොට 196 වෙනවා. ඊළඟට 15 වර්ගය කියන්නේ 15 වරක් 15 උත්තර එනවා. very good 225. ඔය කියන්නේ 16 වරක් 16 කියන්නේ 200 ඒ 200 ගානම තමයි 56. 17 වරක් 17 එනවා 289. 18 වර්ගය එනවා 324ක්. 19 වර්ගය එනවා 381ක්. 20 වර්ගය නම් කීයද? 400. ඔන්න ඔය ටික අපි මතක තියාගන්න වෙනවා. චුට්ටයි තියෙන්නේ. හරි? චුට්ටයිනේ තියෙන්නේ. ඔයාලට 144 වෙනකම් මතකයිනේ. අය අර කිව්වේ දැන් අහනකොට වේගෙන් කියන්නේ කි රයිට් ඕකට අපි කියනවා වර්ග සංඛ්‍යා කියලා. රයිට් එහෙනම් මුලින්ම ඔය ටික ලියාගමුකෝ. ඉතුරු ටික ලියා ගන්න මම අර ටිකයි ලියලා තියෙන්නේ 3 වර්ගය ඊළඟට 4 වර්ගය 5 වර්ගය ඒ විදිහට පේලි දෙකකට හරි තුනකට හරි ලියා ගන්න 20ට යනකම් ඉක්මනට. ලකුණු දෙකක් කන කට්ටක් නේද? ලකුණු දෙකකට කන කට්ටනේ. හරි. ඔව් සර්. ඔව් මොකද්ද? ඉසුරු දැහුවේ මොකක් හරි? රයිට් ඔය ටික ලියා ගන්න. රයිට් මේ ටික ලියා ගන්න ඉතුරු අඩුපාඩු සම්පූර්ණ කරන්න. හරි මොකද කරන්නේ? ගත්තා. කෑ ගන්න දුලියා.
මල්ෂානිත් සෑහෙන කාලෙක නේද ආවේ මම හිතන්නේ මාසයක් දෙකක් විතර ආවේ නෑ නේ මල්ෂානි කවුද මල්ෂානිද ඒ දුන්නා නේද ඔයාට මම කාඩ් එකක් දුන්නේ නෑනේ පූජානි කෑ ගන්නද ලියන්න එයා මොනවද ගුවද ඔයා ලියන්නකෝ ප්‍රවීන් ඉවරද අනුජ ඉවරයි එතකොට ඔයාලට කියනවා වර්ග සංඛ්‍යා එහෙම නැත්නම් සමචතුරස්‍ර සංඛ්‍යා අර ඉස්සරහා ටික ලොකෝ දැන් දාලා තියෙන ඉලක්කම් ටික ලියන්න පස්සේ ඉතුරු ටික දාගන්න අර වර්ගය කියන ඒවා පස්සේ දාගන්න ඉලක්කම් ටික විතර දැන්ට ලියා ගන්නකො අඩුපාඩු පස්සේ අදාගන්න නැත්නම් ඒකට සෑහෙන වෙලාවක් යනවනේ right රවිදු ඉවරයි සමාධි හරි ද තව ලියනවා ඔන්ලයින් යාළුවෝ මොකද කවුද ලියන්නේ තව හිමායා ඉවරද ඉසුරු මල්ෂානි තිසුම් බාසුරු අයින් වෙලා නේ මොකද දන්නේ බාසුරු එනවා එත් සමාට බල ඉවරද හරි එහෙනම් මම ඊළඟ කොටසට යන්නේ දැන් අපි තාම අපි කතා කරන්නේ වර්ගමූලේ නමුත් තාම වර්ගමූලයට මම ආවේ නැහැ අපි යන්නේ මේ වර්ග සංඛ්‍යා ගැන ඒතර වර්ගමූල කියන්නේ ඔය වර්ග සංඛ්‍යා ටික දැන් මතකද ඔයාලට 1 4 9 ඊළඟට 4 වරක් 4 16 5 වරක් 5 25 6 වරක් 6 7 වරක් 7 49යි පුළුවන් නම් මතකෙන් කියන්න 8 වරක් 8 9 වරක් 9 10 වරක් 10 100යි 11 වරක් 11 121යි අන්න බැලුවා 12 වරක් 12 144යි පොත බලන්න නැතුව මතකෙන් ගියන් ගොල්ලෝ ඒක කියලා මාස්ක් එකක් පාත් කරන 13 වරක් 13 169යි ඊළඟට එන්නේ 196 ඒ කියන්නේ 14 වරක් 14 15 වරක් 15 225 අඩුම ගානේ උතනටවත් මතක තියාගන්න අඩුම උතනට මතක තියාගන්න ඉතුරු ටික තමයි ටිකක් අමාරු 16 වරක් 16 256යි 17 වරක් 17 289යි 18 වරක් 18 324යි 19 වරක් 19 381යි 20 වරක් 20 400 අපිටත් මතක නම උඹලට මතක තියාගන්න බැරිද බෝඩ් එකේ තියෙනවනේ මන්දියා වගේ මෙහෙ බලනවා ඔය නම් බලපන් පේන මන්දියා බලා ඉන්නවා වගේ අන්තිමට තමයි කිව්වේ ඒකත් බෝඩ් එකේ තියෙනවා කියලා රයිට් එතකොට පුළුවන් කොල්ලනේ ඕක දැන් මේ මෙච්චර මේ මටත් මතක තියාගන්න පුළුවන් නම් ඔයාලගේ මතක ශක්තිය හොඳයි නේද රයිට් දැන් ඒවන්නම් ඔව් කියනවා පහේ වර්ගය කීයද උත්තරේ 25යි එතකොට මෙයාට අපි කියන්නේ වර්ගය කියලා අපේ මාතෘකාව මොකද්ද වර්ගමූලය කියන්නේ මුල හොයන්න යන්නේ වර්ග වෙලා ආපු එකේ මුල උදාහරණයක් ඉදිරියට ගත්තොත් 36 ගත්තොත් 36 වර්ගමූලයට අපි මෙන්න මේව ලකුණ දානවා මේක දන්නවනේ ලකුණ අඳුරනවනේ කොකා වගේ අර නිකන් මෙහෙම හරියකුයි ඔන්න ඔය කතන්දරයක් දානවා
ඕකට අපි කියන්නේ මොන ලකුණ කියලාද? වර්ගමූල. right? එතකොට මේ වර්ගමූලය කියලා කියන්නේ ඔය 36 කියන සංඛ්‍යාව වර්ග වෙලානේ ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒකේ මුල හොයාගෙන යනවා. 36 මුල කවුද? 36 කියන්නේ කාගේ වර්ගද? 6 වර්ගය. එහෙනම් මුල තියෙන ඉලක්කම කීයද? 6. එහෙනම් අපි කියනවා 36 වර්ගමූලය කීයද? 6. 6 වර්ගය කීයද? 36. එහෙනම් 36 වර්ගමූලය 6. අපිට ඔන්න ඔය විදිහට දෙපැත්තට ලියා ගන්න පුළුවන්. 6 වර්ගය 36යි නම් 36 මුල අපි ඒකට කියන්නේ වර්ගමූලය කීයද? 6. ඒ කියන්නේ මුල හොයන්නේ වර්ගමූලයේදී. 8 වර්ගය දැන් නෑ. දැන් කියන්නකො 8 වර්ගය මේ බලන්න කියන්නේ 64යි. එහෙනම් 64 මුල වර්ගමූලය 8යි. 11 වර්ගය 121යි. එහෙනම් 121ගේ මුල 11. ඒකට අපි කියනවා මොකද්ද? වර්ගමූලය කියලා. right. එහෙනම් අපි දැන් ලියන්න යන්නේ වර්ගමූලය. ඒතර වර්ගමූලයට අපි සංකේතයක් දානවා. බාසුරු මෙන්න මේ ටික තමයි අපි කලින් කරේ ඒවට ලියා ගන්න පුළුවන් වුණාද? බැරි වුණා සම 33 ගෙන් ඉල්ල ගන්න. right. හරි. ඒකට ඊට තියාගන්න. right. එහෙනම් අපි ලියාගමු ඊළඟට මෙතන ලියනවා වර්ගමූලය ඊළඟට අගය. අරක අනිත් පැත්ත. එකේ වර්ගය 1යි. එහෙනම් එකේ වර්ගමූලය 1යි. දෙකේ වර්ගය 4යි. 4ේ වර්ගමූලය 2යි. හරි. තුනේ වර්ගය 9යි. 9ේ වර්ගමූලය 3යි. ඊළඟට 4ේ වර්ගය 16. දැන් මතකයෙන් කියන්නේ දෙමේ පාරවල්. 4ේ වර්ගය 16යි. එහෙනම් 16 මුල 4යි. 5ේ වර්ගය 25යි. එහෙනම් 25ේ වර්ගමූලය 5යි. 6ේ වර්ගය 36යි. 36ේ වර්ගමූලය 6යි. 7ේ වර්ගය එහෙනම් 49ේ මුල 7යි. 8ේ වර්ගය 64ේ වර්ගමූලය 8යි. 9ේ වර්ගය එහෙනම් 81ේ වර්ගමූලය 9යි. 10ේ වර්ගය 100ේ වර්ගමූලය 11ේ වර්ගය 121යි. 121ගේ වර්ගමූලය 11යි. 12ේ වර්ගය ඒක පොඩක් අඩු වුණා ස්ලෝ වුණා. 144යි. ඒකේ මුල 12යි. 13ේ වර්ගය 169යි. ඒකේ වර්ගමූලය 14ේ වර්ගය 196යි. ඒකේ වර්ගමූලය 14යි. 15ේ වර්ගය එහෙනම් 225ේ වර්ගමූලය ඔය 225 තමයි පෙන්වන්න බැරි ඉලක්කම මේ දවස්වලනේ. ඔකට තව එක්කෙනෙක් ඉන්නවා. 226ක් ඉන්නවා. කවුද? වෙන ලංකාවේ ඉන්නේ නෙමෙයි. කවුද කියලා අහනවා. මේ දවස් 225 ගැන කතා ඉන්නද නැද්ද? සිකියුරිටි පාර්ලිමේන්තු සිකියුරිටි සිකියුරිටි right. අපි දැන් නතර කරේ කීයෙන්ද? 15 16 වර්ගය 256යි. ඒකේ වර්ගමූලය 16යි. 17 වර්ගය 289යි. බලන්න ඊළඟ එක. බලන්නකො. මම දැන් හොයාගත්ත වැඩි. මම මේක ලියලා දෙකෙක් බලන්න ටුක් ගාලා. එහෙනම් 289 වර්ගමූලය 18 වර්ගය 324යි. ඒකේ මුල 18. 19 වර්ගමූලය 300 ඒකේ වර්ගමූලය 19යි. 20 වර්ගය ඒකේ මුල ඒක ඕනේ. අපිට 19 වරක් 19 මේකට වැරදුනා. 9 වර 9 81 එක තමයි 8ක් විතරයි 17යි 9යි 1යි 1යි 360 එක නේද මං කිව්වේ? හරි හරි.
ඉස්සරලා 300 මේ මෙතන පොඩි වැරද්දක් කළා. එතන මේ මෙතන 19 කියන එක 381 කියලා කරගන්න. 361 sorry මටත් දැක්කා 361 නේ තියෙන්නේ. එතන හදාගන්න 361. අයියෝ sorry ඈ. ආය අමතකයි දැන් පාඩම. කමන්නේ ඒක විතරනේ අමතක වෙන්නේ. ඒ 6යි 8යි පොඩ්ඩක් මාරු වෙනවා. මේක 361 කරගන්න මට ඒක තමයි මේ දෙවෙනි සැරේ කියද්දි පොඩ්ඩක් මේ නිකන් කටට හුරු නැති ගතියක් ආවා. රයිට් හරි නේද? ඒක පොඩ්ඩක් හදාගන්න මෙතන තිබ්බේ 381 ඒක දාගන්න 361. එහෙනම් මෙතන 361. ඔය එතනත් ඔය ලියුනේ ආන් ඒක. රයිට් එහෙනම් අනුමාත්‍රිකාව ලියා ගමු. වර්ගමූලය කියලා රයිට් මෙන්න මේ ටික ලියා ගමු. ලස්සන. කොච්චර නටුවක් ගන්න වෙන්නේ ලකුණු දෙකයි. ඔව් ඒ ලකුණු දෙක තියෙන්නේ අන්තිම ටිකේ තියෙන්නේ. ඔව් ආයෙ පැත්තේ ලියන්න. ඔයාලා අර ඉස්සර කලින් එකේ සයිඩ් එකේ ඉඳ තියෙනවනේ ලියන්න. ඔයාට නම් වෙනම මෙයාට පුළුවන් ඕන නම් ඉස්සරහින් ඕන ලියන්න පුළුවන්. කමන්නේ. ඔයාලගේ මේ පළවෙනි වාරි භාගයට නම් මේක ටික ලොකු ප්‍රශ්න දෙක තුනක් දායි. පළවෙනි වාරි භාගයට. ඒ කියන්නේ ලකුණු සාමාන්‍යයෙන් 7ක් 8ක් වගේ ගන්න පුළුවන් ගණන් දෙක තුනක් දායි. ඊට පස්සේ එන්නේ ලකුණු දෙකයි. O level වලට එනවා හැම අවුරුද්දකම ලකුණු දෙකේ ගන්න.
ඔව් ඉතින් ආහයි ඉතින් එයාහයි ඊළඟ උදාහරණ කියලා දෙලා ගමු ඔය පිටිපස්ස ඉවරද හරි ඔය අඩ්ඩා මොකෝ උත්තර කතාව අඩ්ඩාගේ කතාව වැඩි ඈ හරිනේ ඉවරද මොකද්ද කෙල්ලේ අපේ කොල්ල ටික හරිද අපේ ඔන්ලයින් ටික කොහමද ඉවරද ඔන්ලයින් නයි ඉවරද ඔව් සර් හිමායා හිමායා ඉවරද ඊළඟට මල්ෂානි මේ අකුණු ටික ගන්නම් ගානවා කොල්ලෝ ඈ මොකද කරන්නේ ඔන්ලයින් ඉන්න අයට තමයි අවුල වෙන්නේ මේ ඉන්න අයට නම් අවුලක් නැහැ ඔය හරි බලමු ඒක වැදුනොත් අපි කරන්ට් එක පොඩ්ඩක් අයින් කරලා බලමු නේ එහෙම පොඩි chance එකක් බලමු කරන්ට් එක ගලවන්න විදිහක් නැහැ මල්ටිමීඩියා එක ගලවන්න ලැප් එක හරි ගලවලා පොඩ්ඩක් බලමුකෝ right එහෙනම් අපි යනවා දැන් මේක ඊළඟ කොටසට දැන් ඔයාලා හොඳට බලන්න මෙතන තියෙන සමහර සංඛ්‍යාවල වර්ගමූල නැහැ උදාහරණයක් විදියට වර්ගමූල 8 කියන ඉලක්ක මේකේ තියෙනවද බලන්න 8 8 8 තියෙනවද 8 කියන එක මෙතන දැන් 8 තියෙන්නේ 4යි 9යි 4නේ. ඒතර 8 වර්ගමූලය අපි දන්නවද? නෑ. ඒ කියන්නේ අපි දන්නේ මෙතන තියෙන සංඛ්‍යාවල වර්ගමූලය විතරයි. නේ? දැන් 1 වර්ගමූලය දන්නවා, 4 වර්ගමූලය දන්නවා. 4 වර්ගමූලය කීයද? 2යි. ඒතර කවුරු හරි ඇහුවොත් එහෙම 2 වර්ගමූලය කීයද කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. ඒවල අපි දන්නේ නෑ. එහෙනම් අපි යන්නේ අන්න ඒ වගේ වර්ගමූලය හරියටම දැන් මෙතන නැති සංඛ්‍යා ගොඩක් තියෙනවනේ. දැන් බලන්න මෙතන තියෙනවද 54 කියන සංඛ්‍යාව? නෑ. එතකොට අන්න ඒ වගේ 54 වගේ සංඛ්‍යාවක් දුන්නොත් අපි දන්නේ නැහැ වර්ගමූලය. හැබැයි කැල්කියුලේටරේ තියෙනවා නම් අපිට ටක් ගාලා 54 ගහලා වර්ගමූල ලකුණු තියෙනවා උත්තරේ ගන්න පුළුවන්. නමුත් ඔයාලට තාම ලංකාවේ කැල්කියුලේටර්ස් O level වලට දෙනවද? නැහැ. හැබැයි A level වලට දැන් දෙනවා. A level වල සමහර විෂයන් වලට දෙනවා කැල්කියුලේටර්ස්. දැන් මේ පාර දුන්නා. මේ පාර accounts වලටත් දුන්නා කැල්කියුලේටර්. accounts කරන අයට කැල්කියුලේටර් එකෙන් ගණන් හදා ගන්න පුළුවන්. right? එහෙනම් අසාධාරණයි වැඩේ ඉතින් නේ. එහෙනම් දෙනවනේ ඔක්කොටම දෙන්න ඕන. දෙනවනේ ඔක්කොටම දෙන්න ඕනේ. එහෙම තමයි ඉතින් කරන්න තිබ්බේ. ගණන් කියන්නේ නෑ. එන maths කරන අයට දෙන්නත් එපා. හැබැයි දුන්නේ සාමාන්‍ය කැල්කියුලේටර් එකක්. ඔය සයන්ටිෆික් නෙමෙයි. නිකන් එකතු කිරීම, අඩු කිරීම, ಗುಣ කිරීම, බෙදීම ප්‍රතිශත තියෙන්නේ. ඒ වගේ එකක් විතරයි පාවිච්චි කරන්න දුන්නේ. අර ලොකු සයන්ටිෆික් ඒවා දෙන්නේ නැහැ. හේතුව තමයි සූත්‍රේ ගහපුවම උත්තර දෙන කැල්කියුලේටර්ස් තියෙනවා. අපි අර තියෙන ෆොටෝ මැත් කියලා ඇප් එකක් තියෙනවා කිව්වේ මතකයිනේ. ඒකේ එතකොට ෆොටෝ එක ගාන අල්ලපුවාම ගාන හදන පියවරත් එක උත්තර දෙනවනේ. ඒ වගේ කැල්කියුලේටර්ස් උත් තියෙනවා. ඒකින්ද තමයි ලොකු ඒවා තාම දෙන්නේ නැහැ. එහෙනම් අපි බලන්න යන්නේ මෙතන තියෙන ඒවද නැති ඒවද? නැති සංඛ්‍යාවක වර්ගමූලය නිකන් හිතලා ආසන්න අගයකට ගන්න විදියක් තමයි බලන්න යන්නේ. හරිම උත්තරේ නෙමෙයි ආසන්න අගයක්. ඒකට අපි කියනවා ගණිතයේදී නමක් සන්නිකර්ෂණය කියලා. right? සන්නිකර්ෂණය. සන්නිකර්ෂණය. ඒතර සන්නිකර්ෂණය කියන්නේ හරිම උත්තරේද? නෑ. ළඟ උත්තරයක් හිතලා ගන්න එක. හැබැයි මේ හිතනකොට කොන්දේසි ටිකක් තියෙනවා. ඒ අනුව තමයි හිතන්න ඕන. එහෙනම් මාතෘකාව ලියාගමු හැමෝම. සන්නිකර්ෂණය මගින් වර්ගමූලය සෙවීම. අර අනුජගේ මම දැක්කා මේ මුයන්නේ මෙහෙම මුල් වගේ කුත් මැදලා තිබ්බා. සන්නිකර්ෂණය මගින් වර්ගමූලය සෙවීම. ඒක මූ යන්න ගියා වැඩි වගේ නේ. ලා යන්න වෙලා. සන්නිකර්ෂණය මගින්
වර්ගමූලය. සන්නි නටනවා කියලා මොකක් හරි තියෙනවද? සන්නි මොකක් හරි තියෙනවද එහෙම? නැටුම් වල සන්නි මොකක් හරි කතන්දරයක්? යකෙක්ගේ නමක් හරි තියෙනවා සන්නියකා කියලා මොකක් හරි? right. එහෙනම් අපි බලමු සන්නිකර්ෂණයෙන් වර්ගමූල කොහොමද හොයන්නේ කියලා. පොඩි වගන්තය ලියා ගන්න. right. මෙහෙම ලියා ගමු. ඉහත අකුරු ගහගෙන එනවා ඉක්මනට මේ ඉවර කරන්න. ඉහත වර්ගමූල සංඛ්‍යා නොවන ඔයාලා ඔය ලිව්වේ එකේ ඉඳන් 400ට ඒවා ඈ. ඉහත වර්ගමූල සංඛ්‍යා නොවන ඉහත වර්ගමූල සංඛ්‍යා නොවන හිමාල මේ පැත්තට එන්න ඔය ලේසියෙන් මෙහාට නොවන වෙනත් සංඛ්‍යාවල වර්ගමූලය ඉහත වර්ගමූල සංඛ්‍යා නොවන වෙනත් සංඛ්‍යාවල වර්ගමූලය ආසන්න අගයකින් දැක්වීම වර්ගමූලය ආසන්න අගයකින් දැක්වීම ආසන්න අගයකින් දැක්වීම මෙමගින් සිදුවේ. මෙමගින් සිදුවේ. ඒ කියන්නේ හරිම උත්තරේ නෙමෙයි ළඟ උත්තරයක් ගන්නවා. මෙමගින් සිදුවේ. හරි අපි බලමු කොහොමද කරන්න කියලා. මම ගණන් වලින්ම කරන්නම් පියවර දෙන්න පුළුවන් ඕන නම් ඔය පියවර ඕනේ ගණන් 3ක් හදද්දී ඔයාලට රටාව අහුවෙයි. මහා අමාරු දෙයක් නෙමෙයි. මේකෙන් තමයි ඔය මම කිව්ව කෙටි ප්‍රශ්නේ හැදෙන්නේ. හැම O level විභාගයකම මේ අවුරුදු 5ේම අන්තිම අවුරුදු 5ේම සන්නිකර්ෂණයේ ගානක් අනිවාර්යයෙන්ම ඇවිල්ලා තියෙනවා. හැබැයි O level ගාන ගොඩාක් ලේසි. අපි මේ හදන ඒවාට වැඩිය. අපි හදනකොට අපිට ಗುಣ කරන්න වෙනවා. මේ O level වල ಗುಣ කරලා එන උත්තරයක් දෙනවා. මම ඔයාලට O level ගණන් කීපෙකුත් පෙන්නන්නම්කෝ මේ කොටස ඉවර වුණාම. හැම අවුරුද්දකම තියෙනවා. right. එහෙනම් අපි හොයන්න යන්නේ වර්ගමූලය. අපි ගමු ඉලක්කමක්. ඔතන නැති එක්කෙනෙක් ටිකක් ලේසි කෙනෙක් ගමු. වර්ගමූල 20. වර්ගමූල 20 උත්තරේ අපි දන්නවද මෙතන තියෙනවද? කිව්වා. 20 වර්ගය නෙමෙයි ඇහුවේ කෙල්ලේ 20 මුල 20 හැදෙන එකේ මුල දන්නවද? නෑ. එහෙනම් 20 වර්ගමූලය අපි දන්නවද? නෑ. අපි කරන්න යන්නේ එහෙනම් 20 වර්ගමූලය හොයන්න යන්නේ මොන ක්‍රමයෙන්ද? සන්නිකර්ෂණය. right. වෙන ප්‍රශ්න ලියා ගමු. වර්ගමූල 20 සන්නිකර්ෂණයෙන් සොයන්න. වර්ගමූල 20 සන්නිකර්ෂණයෙන් සොයන්න. right. වර්ගමූල 20 සන්නිකර්ෂණයෙන් සොයන්න. ඔන්න පියවර ටික ඉස්සලා චුට්ටක් බලා ගන්න කවුරුත් හදන්න එපා. හරි? ටිකක් පැටලෙයි අත් බලා ගන්න බැරි වුණොත් මුල ඉඳන් බලා ගන්න. right. මට එතකොට මෙන්න මේක ඕන වෙනවා. මේ තියෙන්නේ. මේ ටික නම් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ওই ටික පාඩම් කරගන්න වෙනවා. ඒකයි මම කිව්වේ මේ ටික දුන්නෙත් ඒකයි. මේ ටික මතක නැත්නම් අපිට ඔය දැන් කතා කරන්න යන්න ටික කරන්න අමාරුයි. right? එහෙනම් අපි කරන්නේ ඉස්සරලම වර්ගමූල 20 තියෙනවනේ. ඔය වර්ගමූල 20 උත්තරේ අපි දන්නවද? නෑනේ. එහෙනම් 20ට අඩු ළඟම දන්න එක කවුද? වර්ගමූල සංඛ්‍යාව 20ට අඩු ළඟම දන්න එක්කෙනා කවුද බලන්න? 16. මෙයා. 20ට වැඩි දන්න එක කවුද? 25. right. ඔන්න ඔය උත්තර දෙන්න මම හොයා ගන්නවා. කවුද මම හොයාගත්තේ? 20ට අඩු එකයි 20ට වැඩි දන්න එක්කෙනා. එහෙනම් මම මේ දෙන්න දෙපැත්තෙන් ලියා ගන්නවා. 20ට අඩු එක්කෙනා කීයද? 16.
20ට වැඩි එක්කෙනා කීයද? අනුජගේ නැට්ට මකලා දාමු. කොල්ලා ඒක දාලා මට තාසාවක් විතර මාත් එහෙමම දැම්මා. ඊළඟ 20ට වැඩි එක්කෙනා කීයද? 25. දැන් උන් දෙන්නගේ උත්තර දෙක අපි දන්නව නේද? කීයද 16 වර්ගමූලය? 4යි 25 වර්ගමූලය 5යි. එහෙනම් 20 තියෙන්නේ ඔය දෙන්න අතර නම් එන්න ඕන උත්තරේ මොකක්ද? 4යි 5යි අතර ඉලක්කම. නේද? 16 වර්ගමූලේ 4 නම් 25 වර්ගමූලේ 5යි නම් 20 තියෙන්නේ ඔය දෙන්න අතර නම් 20ට එන්න ඕන උත්තරේ මොකද්ද? 4යි 5යි අතර ඉලක්කම. මොනවද අඩේ 4යි 5යි අතර තියෙන ඉලක්කම්? මොනවාද? දශම සංඛ්‍යා. මොනවද තියෙන දශම සංඛ්‍යා? 4.1 4.2 3 මම මේ පළවෙනි විතරයි ලියන්නේ අනිත් ඒවා ලියන්න ඕනේ නැහැ 4.3 එන්න පුළුවන් පොඩක් ගණන් ගන්න එපා 4.4 4.5 4.6 4.7 4.8 4.9 4.10 කියලා එකක් තියනවද? නෑ. ඔච්චරයි. ඔය ඕවලින් එකක් තමයි එන්නේ. ඕවලින් එකක්. හරි? දැන් අපි කරන්නේ බලනවා 20 ගොඩක් කිට්ටු 16 පැත්තටද 25 පැත්තටද මැද හරියද තියෙන්නේ කියලා. අනුසය ඔළුව බලාගත්තද? මම ඩොංගල ඇහුණා. 20 තියෙන කාට කිට්ටුවද? මැදද 16 පැත්තට බර වෙලාද 25ට පැත්තට බර වෙලාද බලන්න. ටිකක් මැද වගේ පේන්නේ නැද්ද ඔයාලට? ටිකක් හරි මැදම නෙමෙයි චුට්ටක් මැද. මොකද මේ පැත්තේ ඉඳන් මෙතනට වෙනස කීයද? 4යි. මෙතනට වෙනස 5යි. එහෙනම් ගොඩක් කිට්ටු කොයි පැත්තටද? 16 පැත්තට හැබැයි මැද හරියි. නේද? 16 පැත්තට කිට්ටුයි හැබැයි මැද හරියි. එහෙනම් මට උත්තරයක් කියන්න බලන්න තෝරගන්න හොඳ උත්තරයක්. ඔය කොන්දේසි අනුව මැද වෙන්නත් ඕනි හැබැයි 16 පැත්තට කිට්ටු වෙන්නත් ඕනි. 4.4 එක්ක 4.4 කියන්න පුළුවන්. එහෙම නැත්නම් 4.5. සාධාරණයි නේද උත්තර දෙක? යන්නේ 4.4 නේ. ගැම්මට යන්නේ ඒකලු. හරි කමක් නැහැ. බලමු ගැම්ම කොහොමද යන්නේ කියලා. ඕක තේරෙනවද මං ගත්ත විදිය? මං අනිත් උත්තර ඔක්කොම අතෑරියා. ඇයි අතෑරියේ? මම බැලුවා 20 කොහෙද තියෙන්නේ කියලා. 20 තියෙන්නේ සාමාන්‍යයෙන් මැද වගේ තමයි. හැබැයි 16යි 25යි අතර 16ට චුට්ටක් කිට්ටුයි. ගොඩක් කිට්ටුද? නෑ. ගොඩක් කිට්ටු නම් ඔය මුල් උත්තරයක් ගන්න. 4.1 2 3 ඒ වගේ එකක්. මෙතන මැද හරිය තමයි. හැබැයි මැද හරියේ චුට්ටක් අඩු උත්තරයක් ගන්නවා. එහෙනම් ගන්න කීයද? මම 4.4 ගත්තා. 4.5 ගත්තා. සමහරවිට ඔය උත්තර එකක්වත් හරියන්නේ නැති. එහෙනම් අපි කරන්නේ ඔය ගන්න උත්තරයක් අරගෙන ಗುಣ කරනවා ඒක ඒකෙන්. ඔය උත්තර එනවද කියලා බලන්න. දැන් 4 4ෙන් ගුණ වුණාම කීයද? 16යි. 5 5ෙන් ගුණ වුණාම කීයද? 25යි. එහෙනම් අපි බලනවා 4.4 අරගෙන ඒකෙන්ම ගුණ වුණාම 20 එනවද කියලා. right? ඔය විදිහට මම 20ට අඩු උත්තරේකුයි 20ට වැඩි උත්තරේකුයි දෙකක් වෙනකන් ගුණ කරන්න වෙනවා. ඒක තමයි මේ පාඩමේ අමාරු. මම අර කිව්වේ O level වල ගුණ කරලා එන උත්තරෙත් දෙනවා. O level වල ලේසි. දැන් මේ ගුණ කරන්න එපා. right අපි ගුණ කරමු. අපි දැන් දන්නේ නැහැ උත්තර දෙක කෝකද ළඟ කියලා. මේක ගුණ කරමු. 4 වරක් 4 16න් 6 දැම්මා එකක් ඉතුරුයි. 4 වරක් 4 16 1යි 17යි. ඊළඟට මොකද කරන්නේ? බිඳුව දාලා ආයෙත් 4ෙන් ගුණ කරනවා. 4 වරක් 4 16න් 6 දැම්ම එකක් ඉතුරුයි. ඕකම නේද දෙන්නේ? එකතු වුණාම එනවා 6යි 7යි 6යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. 7යි 1යි 8යි 1යි 9යි 1යි. කීය දෙන්නේ? 19.3යි 6. වැඩි උත්තරයක්ද ආවේ අඩු උත්තරයක්ද? මට ඕනේ 20 ආවේ 19.3යි 6. එහෙනම් මම බලනවා කෝකටත් අනිත් එකත් ගුණ කරලා බලනවා. කවුද අනිත් එක? 4.5. ඌත් වැඩි කරමු. අමාරු කාර්යය ඕක ඈ. 5 5 5 දැම්මා දෙකක් ඉතුරුයි. 5 4
22යි 22යි ඊට පස්සේ මොකද කරන්නේ බිඳුව දාලා 4ෙන් ගුණ කරනවා 4 වරක් 5 20ෙන් බිඳුව දැම්මා දෙකක් ඉතුරුයි 4 වරක් 4 16යි 2යි 10 හරි නේද එකතු කරා දැන් එකතු කරමු 5යි 2යි 8යි 2යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි 20.25 දැන් 20ට අඩු උත්තරයක් ආවද අයි අඩු උත්තරයක් ඇවිල්ලා තියෙන්නේ 19.36 වැඩි උත්තරයක් ආවද ඔව් දැන් බලනවා මේ දෙකෙන් 19ට ගන්න මේ සෝරි මට ඕනේ කවුද 20ට ගන්න පුළුවන් ළඟම උත්තරේ කවුද කියලා කවුද මුන් දෙන්නාගේ 20ට ළඟම එකක් කවුද ළඟම එක්කෙනා 20ට කවුරු වගේද පේන්නේ ආ මේ බලන්නකෝ මෙයා මේ උත්තරේ 20ට වැඩිය කොච්චරක් වැඩිද 0.25 හරිනේ මේ ගාන වැඩි මෙතන 20 වෙන්න පේන්නේ නැද්ද මම උඩට උස්සන්නම් right මෙන්න මෙතන 20 වෙන්න තව කීයක් එකතු වෙන්න ඕනද 36ට 60 64 64ක් එකතු වුණාම මොම් බලන්නකෝ 19.36ට 64ක් එකතු වුණාම 6යි 4යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි 20 එනවා නේද එහෙනම් එතන තව කීයක් අඩුයිද 64 මම කරේ 20න් 19 ගානක් අඩු කරා. ඒක මනෝමෙන් ගන්න පුළුවන් ඉතින්. 36 ඉඳන් බැලුවා 100 වෙන්න ඕනේ. 100 වුණොත් මේ පැත්තට වෙන්නේ. එහෙම නැත්නම් අඩු කරන්න 20න් කොච්චරක් අඩු කරනවද? 19.36ක් අඩු කරන්න. දැන් වෙනස අඩුම එක්කෙනා කවුද? වෙනස අඩුම එක්කෙනා 20.25 ඒක ආවේ මොන ඉලක්කම ගුණ කරලාද? එහෙනම් මෙයා තමයි කිට්ටුම උත්තරේ ළඟම උත්තරේ මෙයා නේද? එයා ආවේ කවුරු ගුණ කරලාද? 4.5. එහෙනම් 20 වර්ගමූලය 4.5. ඕම් ගන්න විදිය. ඔය හරිම උත්තරේද? හරිම උත්තරේ නෙමෙයි ආසන්න උත්තරය. right? ටිකක් අමාරුයි වැඩේ. මං කිව්වේ මේක ටිකක් අමාරුයි කියලා. අමාරු ಗುಣ කරන්න ඕනි. ඊට පස්සේ බලන්න ඕනේ ගොඩාක් ළඟම කෙනා කවුද කියලා. right. පළවෙනි ගාන ටක් ගාලා ලියාගමු. ಗುಣ කරන ඒවත් පැත්තක ලියා ගන්න. right. ಗುಣ කරන එක එක්කෙනාත් ලියා ගන්න මේ විදියටම ලියා ගන්න. අපි ඊළඟ ගානෙන් ආයෙ බලමු. තේරුණේ නැද්ද? ලියාගන්න මම ආයෙමත් කියන්න.
මොකක්ද හරිය? ෆෑන් එක? ෆෑන් එක නම් ඉන්නේ ඒක මෙතන තියෙන්නේ. මෙහාට මේක මුල්ලට එන්නේ පොට්ට. මේ පැත්තට. right. චුට්ටක් අපි ආපහු බලමු මේ කොහොමද කරේ කියලා චුට්ටක් බලන්න. මම ආපහු පොඩ්ඩක් කියලා දෙන්නම් ඊළඟ උදාහරණයක් එක්ක බලමු. ඉස්සරලාම කරේ මට ඕනි කාගේ වර්ගමූලයේද 20. මම මොකද පළවෙනියෙන්ම කරේ 20ට අඩු කවුද මේ මොන සංඛ්‍යාවද මේ වර්ග සංඛ්‍යාව ලිව්වා දන්න එක්කෙනා ඊළඟට 20ට වැඩි එක්කෙනා ලිව්වා හරිනේ ඊළඟට මම මොකද කරේ මේ දන්න දෙන්නගේ වර්ගමූල දෙක ලිව්වා 16 වර්ගමූල කීයද 4යි 25 වර්ගමූලය 5යි එතන 20 කියන්නේ මුන් දෙන්න අතර තියෙන එක්කෙනෙක්නේ ඒක නිසා එන්න ඕනේ 4යි 5යි 4 ඉලක්කම මම හිතුවා 4යි 5යි අතර තියෙන ඉලක්කම් ඔක්කොම ටික ලිව්වා ආයෙ මේවා ලියන්නේ නැහැ මේ පළවෙනි උදාහරණය විතරයි ලියන්නේ ඔතනයි බකබක් ගන්න ගෙම්බා right ඊට පස්සේ කරේ මොකද්ද අපි බැලුවා මේ 20 කොයි පැත්තට බර වෙලාද ඉන්නේ කාටද වැඩිපුර කිට්ටු කියලා බැලුවා. ඒතර ඔයාලම කිව්වා 20 ටිකක් මමත් අපි දෙගොල්ලම කතා වුණා නේද? කතා වෙලා කිව්වා 20 ඉන්නේ ටිකක් මැද හරියේ හැබැයි ටිකක් මේ පැත්තට බර වෙලා. ඒක නිසා අපි උත්තර දෙකක් ගත්ත අනුජ. මොකද්ද ගත්ත උත්තර දෙක? 4.4යි 4.5යි. සමානලට 3ක් ගන්න වෙලා වුණොත් එනවා කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපි කරේ මේ දෙන්න වැඩි කරා. මේ දෙන්න වැඩි කරා මතක තියාගන්න මේ වැඩි කරපුවාම උත්තර දෙකක් එන්න ඕනේ. එක උත්තරයක් අනිවාර්යයෙන්ම 20ට වඩා මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. අනිත් එක 20ට වඩා අඩු වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ වැඩ වෙන්න ඕනේ. 20ට අඩු එකක් එන්නත් ඕනේ. 20ට වැඩි එකක් එන්නත් ඕනේ. හැබැයි ಗುಣ කරන්නේ ළඟ ඉලක්කම් දෙකක් වෙන්නත් ඕනේ. ඊළඟට බැලුවේ මොකක්ද විමල්ක? මෙන්න මේ උත්තර දෙකෙන් ළඟම 20ට තියෙන්නේ කවුද කියලා බැලුවා. වෙනස අඩුම වෙනස තියෙන්නේ කවුද කියලා බැලුවා. ඒතර අපි වෙලාව මෙතන 20ට වඩා කොච්චරක් වැඩිද? 25ක්. ඒක B. මෙතන 20 එන්න තව මෙයාට එකතු කරන්න ඕනේ 64ක්. එහෙනම් එතන ලොකු වෙනසක් තියෙනවා. මෙතන වෙනස අඩුයි. ගොඩාක් කිට්ටුයි. එයා තමයි ගන්න. ළඟම නෑදෑය හොයා ගන්න. දැන් මේ පාර අවුරුද්දට හොඳම නෑදෑය හොයන්නේ කොහොමද? අඩුම මුදලක් දෙන එක්කිනා නෙමෙයිනේ. වැඩිම මුදලක් දෙන එක්කිනා තමයිනේ. මේකේ නම් අඩුම වෙනස තියෙන එක්කිනා තමයි හොයන්නේ. දැන් කට්ටිය ඉතින් බලාගෙන ඇදිනේ. ගිය අවුරුද්දක් නෑ, ඊට කලින් අවුරුද්දක් නෑ. මේ අවුරුද්දේවත් අත මිට සරු වෙයි කියලා. නෑ මම කියන අවුරුද්දට පොඩ හම්බ වෙනවනේ.
මට පොඩි ආරංචියක් ආවේ සමහර කට්ටිය ගාව ලැප්ටොප් කම්පියුටර්ස් තියෙනවලු අම්මටවත් දෙන්නලු අල්ලන්න. ඔව්. සමහර කට්ටිය තොප්පි දා ගන්නවා. අම්මටවත් අල්ලන්න දෙන්නේ නැලු. කොල්ලොත් එහෙම තමයි ඉතින්. ලැප්ටොප් එහෙම තියෙන ඒවා අම්මගේ උවමනාවල් වලට තාත්තලාගේ උවමනාවල් වලට දෙන්නෙම නැහැ කියලා ආරංචි. බලද්දි මම එක්කෙනෙක් ටාගට් කරලා කිව්වේ බලද්දි 3 දෙනෙක් විතර ඉන්නවා. රයිට්. අපි තව එකක් බලමු එනම්. මට අම්මලා කිව්වේ නෑ කවුද? මම නිකන් කිව්වේ. රයිට්. ඔන්න ගානක් අපි ගමු. වර්ගමූල 54 ලියා ගන්න. වර්ගමූල 54 පුංචි try එකක් දෙන්න බලන්න. මම හදන්න වර්ගමූල 54 මෙන්න උදව්ව මේ උදව්ව 54 ඉන්නේ මොන දෙන්න අතරද කියලා හොයාගන්න. යෝග තමයි උදව්ව. අන්න හරි. ඒක ලියන්න. 7යි 8යි නේ. 54ට අඩු එක්කෙනා කීයද? 49. වැඩි එක්කෙනා 64. එහෙනම් අපි ලියනවා කොහමද? හරි දැන් ඔය පේලි දැන් හරිනේ. 54 ලිව්වා. අඩු එක්කෙනා කවුද ලිව්වේ ඔයාලා? 49. වැඩි එක්කෙනා කවුද ලිව්වේ? වැඩි එක්කෙනා කවුද? 64. 49 උත්තරේ 7යි 64 උත්තරේ 8යි. දැන් මේ බලන්නකෝ. දැන් වෙනස චුට්ටක් හොයා ගන්නකෝ. ගොඩාක් කිට්ටු කොයි පැත්තද කියලා. මෙතන ඉඳන් මෙතනට වෙනස කීයද බලන්න. 5යි. මෙතන ඉඳන් මෙතනට වෙනස කීයද? 5යි. මෙතන ඉඳන් මෙතනට වෙනස කීයද? 10යි. එහෙනම් 54 තියෙන කොයි පැත්තට කිට්ටු වෙලාද? 49 පැත්තට ගොඩක් කිට්ටුයි. එහෙනම් අපි උත්තරයක් හිතමු හැමෝම මොකද්ද ගන්නෙ? 7.0 කීය කියලා හිතමුද? 4 3 වගේ එකක් අරන් බලමු. අරන් එන වැඩි කරලා බලන්න ඔය දෙන්න ඉස්සරලා. සමහරට 7.2 වෙන්නත් පුළුවන් ඈ. ඒක අපි දන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ එහෙම වුණොත්. ඉලක්ක 3ක් සමහරවට 4ක් හොයන්නත් වෙනවා. ගුණ කරලා බලන්න 7.3
right ගොඩක් කට්ටිය හදලා තියෙනවා 3 ඉන්නේ 7.3 එනවලු බලමු 7.3 කීයදාගේ 3 right ඔන්න බලන්න දැන් මේ උත්තර දෙක අපි ගත්තා දැන් අපි ඕක වැඩි කරමු 7.3 ඕකෙන්ම වැඩි කරන්න 3 වරක් 3 9යි 7 වරක් 3 21යි ඊළඟට බිඳුව දානවා 7 වරක් 3 21 එක දැම්මත් දෙකක් ඉතුරුයි 7 වරක් 49 දෙකයි 51යි එකතු වුණාම වෙනවා 9යි 2යි 3යි 5 ඔකනේ ඉන්නේ ඔය එන්නේ අඩු උත්තරයක් ඊළඟට වැඩි උත්තරයක් බලන්න මොකද කරන්නේ 7.4න් ගුණ කරනවා 4 වරක් 4 16න් 6 දැම්ම එකක් ඉතුරුයි 7 වරක් 4 28යි 1යි 29යි බිඳුව දැම්මා 7 වරක් 4 28න් 8 දැම්ම දෙකක් ඉතුරුයි 49 2යි 51යි 6යි 17න් 7 දැම්ම එකක් ඉතුරුයි 4යි 5යි අඩු උත්තරේකුයි වැඩි උත්තරේකුයි ආව නේද දැන් වෙනස හොයන්න යන්නේ මේ බලන්නකෝ මෙතන වෙනස 0.76ක් වැඩි 0.76ක් වැඩි ඒක පැහැදිලිනේ 54ට වඩා වැඩි මෙතන 54 වෙන්න කොච්චරද කියලා බලන්න මෙහෙමයි මේ බලන්න බලන විදිය 54න් 53.29ක් මොකද කරන්නේ අඩු කරන්න ඉතින් ගන්න අමාරු නෑ අඩු කරොත් බිංදු දෙක දාගෙන අඩු කරන්න වෙනවා ඒතර 10න් 9ක් 1යි 9න් 2ක් 7යි එතන වෙනස කොච්චරද 0.71 එහෙනම් වෙනස අඩුම කවුද 7යි 1ද අඩු 7යි 6ද අඩු 7යි 1 ඒ කියන්නේ උත්තරේ 7.3 එහෙනම් 54 වර්ගමූලය 7.3 දැන් පොඩ්ඩක් තේරෙනවද කලින් ඊට වඩා චුට්ටක් හරි තේරෙන්නේ නැතිනේ නේ යන්කෝ 10යි කාලේ ඒක තමයි මොකද්ද ಗುಣ කරලා තිබ්බේ 20 ඉලක්කම් 5ද කොහෙද ඇවිල්ලා තිබ්බා ඇති තවනේ පොට යන කරලා කොච්චර කෙරුවත් ලකුණු හම්බෙන්නේ දෙකයි. එකයි වැඩි. right. අපි තව එකක් බලමු. තව එක ගානක් කරපුවාම ඉවර වෙයි. මේකද? ඉස්සරලාම පූජානිය ගුණ කරද්දිද? ඉස්සෙල්ලා 3ෙන් ගුණ කරන්න. 3 වරක් 3 9යි. 3 වරක් 7 21යි. ඊළඟට ගුණ කරන්න කලින් කෙල්ලේ අනිවාර්යෙන් බිඳුව දාගන්න. ඒක තමයි බිඳුව දාගන්න. ඒතකොට ලේසි. දාගෙන 7ෙන් ගුණ කරනවා මෙයා. එහෙමයි දාන්න. බිඳුව දාගන්නම ඕනේ. නැත්තම් වරදිනවා. අනිත් ඒවා තේරෙනවද දැන් ටිකක්? right. එහෙනම් මෙන්න අවසාන උදාහරණය අද දවසේ 3 වෙනි ගාන එකසිය 35 වර්ගමූලය
ටික ලොකු ඉලක්කමක් දුන්නේ. ඔය එන හතම වැඩියන් කියන කට්ටියට යන්න පුළුවන් කලින් යන්න ඒගොල්ලෝ කවුරු හරි කියලා දෙනවා නුඹට එන හතම ගහපන් කියලා ඒගොල්ලෝ යන්න දැන් යන්න දෙනවා. අපිට ඉල්ලක් ගන්න බැහැ. අපිට ඉල්ලක් ගන්න බැහැ. try එකක් දෙන්න බලන්න. මේ පොඩි අවුලක් තියෙනවා කට්ටිය අකුණු ටිකක් සැරට වදිනවා මොකද කරන්නේ ඔයාලා මේ උදාහරණය හදන්න රයිට් මම ලබන සතියේ එන්න බැරි වුණොත් කියලා දෙන්නම් මම ටක් ගාලා පොඩ්ඩක් හදන්න ටක් ගාලා ලබන සතියේ අවුරුදු රයිට් මේ බලන්න 135ට අඩු වර්ග සංඛ්‍යාව 121 ඒකේ වර්ගමූලය 11 වැඩි එක්කෙනා ඒකේ උත්තරේ මෙන්න මේකයි වර්ගමූල ලකුණ හරිද හරි ඒක දාන්න එතකොට 135 බේ මෙයා කොයි පැත්තටද කිට්ටු කියලා බලමු මෙතන ඉඳන් මෙතනට වෙනස 9යි මෙතනට වෙනස 14යි එහෙනම් මැද ඉන්නේ කවුද 11.5 එහෙනම් මෙයාගේ උත්තරේ ගොඩක් අර පැත්තට බරයි නේ එහෙනම් කවුද ගන්නෙ 11.6 7 වගේ අරන් බලමු එහෙනම් මම මෙයා ගන්නම් අපි නිකන් අරන් වැඩි කරලා බලමු පූජානි ඔන්න වැඩි කරන විදිය කෙල්ලේ 11.6 11.6 6 වරක් 6 30යින් 6 දැම්මා 3ක් ඉතුරුයි 6 වරක් 1 6යි 3යි 9යි ආය 6 වරක් 1 6යි ඊළඟට මං කිව්වා බිංදු එකක් දාගන්න කියලා දැන් මේ මැද එකෙන් වැඩි කරන්න 1 වරක් 6 6යි 1 වරක් 1 1යි ආයෙත් 1 වරක් 1 1යි හරි ඊළඟට බිංදු දෙකක් දාගෙන අයි තව එකකුත් තියෙනවනේ ඉස්සරහා මේක ආයෙත් එකෙන් වැඩි කරනවා ඔව් ඒකමනේ එහෙනම් 6යි 1යි 1 දැන් එකතු කරන්න 6යි 9යි 6යි 15න් 5 දැම්මා එකක් ඉතුරුයි 6යි 12යි 13යි 14න් 4 දැම්මා එකක් ඉතුරුයි 3යි 1යි දශමතිතෙන් පස්සේ මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා ඔක්කොම දෙකක් අයින් කරන්න
උත්තර එනවා 135.56. අහුන්නේ කාටද? හරි නේද? හැබැයි බලපු ගමන් පේන ඕක තමයි කිට්ටු කියලා නේ. හැබැයි අනිත් එක්කෙනාත් වැඩි කරනවා. ආයෙ වැඩි කරන්නේ කවුද? 11.7 මොකද්ද? නිකන් හිටා. දැන් මම මෙතන ගුණ කරනවන්න බලාගන්නකො. 11.7 කෙල්ලේ 11.7න් ආයෙ වැඩි කරනවා. අරකමනේ. ඉස්සෙල්ලා වැඩි කරන්නේ කීයෙන්ද? 7න්. 7ක් 7 49යි. කීයක් ඉතුරුද? 4ක්. 7ක් 1 7යි 4යි. 11න් 1 දැම්මා. එකක් ඉතුරුයි. ආයේ 7න් 7ක් 1 7යි 1යි 8. ඊළඟට වැඩි කරද්දි දාගන්නවා බිඳුවක්. දැන් වැඩි කරන්නේ කීයෙන්ද? මෙන්න මේ එකෙන් ඈ. එක්වරක් 7 7යි. ආයේ එක්වරක් 1 1යි. ආයෙත් එක්වරක් 1 1යි. ඊළඟට දාගන්නවා බිඳු 2. දැන් කෝකෙන්ද වැඩි කරන්නේ? ඉස්සරහා එකෙන්. ආයෙත් එක්වරක් 7 7යි 1යි 1යි. හරි? ඔච්චර. දැන් අපි එකතු කරමු 9යි 8යි 8යි 7යි 15යි 16යි 9යි දැම්මා එකක් ඉතුරුයි 1යි 2යි 3යි 1යි දශමති දෙපස් ඉලක්කම් 2යි. රයිට් බලන්න කවුද ගොඩාක් කිට්ටු එක්කෙනා? මෙතන තව අඩු 0.56 වෙන්න 40 කීයක්ද? 4ක්. 44ක් આવොත් හරිනේ. මෙතන 135ට වඩා කොච්චරක් වැඩිද? 1.89ක් වැඩි. ඒ වෙනස හොයාගන්න පුළුවන් නේද? ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරන්න එච්චරයි. වෙනස අඩුම කවුද? වෙනස අඩුම 11.6. ඒකද උත්තරේ? ඔව්. ඔන්න ඔමයි ගන්න. තේරුණාද? රයිට් ඔන්න ඔහම තමයි ඒ ගණන් ටික හැදෙන්නේ. රයිට් හදා ගන්නකො. කාගේද හරි? සෝරි. එහෙනම් මම එකක් දෙන්නම් හදන්න. රයිට් හදා ගන්නකො එහෙනම් දැන්. ඔව් දෙන්න. මතක තියාගන්න මේ උඩ අර වෙනස ගන්න. වෙනස අරගෙන වෙනස ගොඩාක් කිට්ටු එක්කෙනා කොයි ඒ පැත්තට යන්නේ. එතකොට ලීස්. හරි. මේ පොඩ බලා ගන්නකො. මේ පොඩ බලා ගන්න. මේ වෙනස ගන්න මෙහෙමයි. දැන් මෙතන උත්තරයක් එනවනේ. මෙතන එන උත්තරේ කීයද? 100 වෙනස ගන්න මෙහෙමයි. මෙතන එන උත්තරේ 134.56. මට ඕන ඉලක්කම කීයද? මට ඕන ලොක්කගෙන් පොඩ්ඩක් අඩු කරනවා. හරි මේ පොඩ බලන්නකෝ. මේ අර වෙනස ගන්න එකේ සමහර අයට පොඩි ගැටලුවක් කිව්වා. එතකොට අපි කරන්නේ අපිට උත්තරයක් එනවනේ. මෙන්න උත්තරේ. අපිට ඕන ඉලක්කම කවුද? 135. එතකොට අපි කරන්නේ 135න් ඒ ගාන අඩු කරනවා. රයිට් එහෙමයි කරන්නේ. මෙතන කරන්නේ මේ ගාන ලොකුයිනේ. ඒකෙන් අඩු කරනවා කොච්චරක්ද? 135. ඒක මනෝමයෙන් තමයි මම දැම්මේ. අර බල්ලා දාන්න පුළුවන් නේ.
එහෙම අඩු කරන්න. එහෙම තේරෙන්නේ නැත්නම්. හරිනේ? right එහෙනම් homework වලට මෙන්න මේ ටික ලියා ගන්න. ආය අපි අවුරුද්දෙන් පස්සේ සතිය තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ 21 හරි 21 හම්බෙන්නේ හැමෝටම ඉතින් සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා ඒත් එකම ප්‍රාර්ථනා කරනවා. දැම්ම කිරියෙන් පැණියෙන් නම් උතුරයිනේ. ඒවනම් කමන්නේ අතමිට ටිකක් සල්ලි ටිකක් හම්බෙන්න හොඳ ඇඳුම් ටිකක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න මේක ලියා ගන්න. 9 පිටුවේ දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි. 9 පිටුවේ දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි. ඒකේ අරය දීලා නැහැ. අරයට R කියලා දාලා සුළු කරන්න තියෙන්නේ. ඒකයි 9 පිටුවේ දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි. තව එකක් තියෙනවා අද කරපු එකේ දෙක එකද? මේ පොඩි එකක් තියෙනවා 17 පිටුවේ දෙකේ එක. ඔතන අමාරු ගානකට තියෙන අන්තිම එක විතරයි. 1070 ඒක දීලා නැහැ නේ. ඒක පොඩ්ඩක් බලන්න කල්පනා කරලා ගෙදරින් ගිහිල්ලා. right එහෙනම් අපි අද නතර කරමු ක්ලාස් එක. එහෙනම් හැම දිනාටම ආපහු සැරයක් කියනවා සුබම සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒත් එකම සතුටින් ඉන්න පරිස්සමින්. right සතුටින් ඉඳලා පරිස්සමින් ඉන්න.